අපේ මම මහගෙදර YouTube වීඩියෝ channel එකට ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. අයිලට් ටේප් එකක් මහ ගන්න ආකාරය. අයිලට් ටේප් එකක් දානකොට අපි මේ අයිලට් ටේප් එක අපේ විසිත කාමරේට එහෙම නැත්නම් කැම කාමරේට ඒ වගේ ලොකු ඒරියා එකක් තියෙන මේ ප්‍රදේශයකට තමයි අපිට මේ අයිලට් ටේප් එක දාන්න පුළුවන්. එහෙමනම් අපි අයිලට් ටේප් එකට මිනි ගන්නේ කොහොමද? අයිලට් ටේප් එක මහ ගන්නේ කොහොමද? ඒ වගේම ඒ සඳහා පාවිච්චි කරන රෙදි වර්ග මොනවද කියලා බලමු. එහෙමනම් මම මේකට පාවිච්චි කරන්න හදන්නේ ඔයාලට දැකලා ඇති බලවාටියේ තියෙන්නේ ඉහළින් පහළින් තියෙන ස්කැනප් එකක්. එහෙමනම් එහෙම කියනකොටම ඔයාලට මතක් වෙනවා ඔයාලා මාන කෙනෙක් නම් 110 වගේ පළල රෙදි. එහෙමනම් බේස් කර්න් එකක් මම මෙතන ඔයාලට කියලා දෙන්නේ. අඟල් 110 පළල රෙදි කොටසකින් කොහොමද අපි මේ අයිලට් ටේප් එකම හදන්නේ කියලා. අපි බලමු අයිලට් ටේප් එකට අවශ්‍ය කරන රෙදි වර්ග මොනවද කියලා. මම මෙතනදී අද පාවිච්චි කරන්නේ අඟල් 110 පළල රෙදි කොටසක්. ඒ කියන්නේ ඔයාලා දැකලා ඇති යටින් තියෙන ස්කැලප් එක. උඩින් තියෙන බලවාටිය. දෙපැත්තෙන් තමයි වෙනදා රෙදි කපනවා වගේ නෙවෙයි. දැන් අපි 60 පළල වල බලපාටිය තියෙන්නේ දෙපැත්තටනේ. මේකේ තියෙන්නේ එහෙම නෙවෙයි. උඩට සහ යටට. එහෙමනම් අන්න ඒ විදිහට තමයි මේ කර්න් එක දා ගන්න ඕනේ. ඔයාලා මේ විදිහට දාන්න කැමති නැත්නම් කුඩා රෙදි ඒ කියන්නේ 60 පළල 36 පළල 110 පළලක් තියෙනවා මේ වගේම බලවාඩි දෙපස තියෙන රෙදි. ඒ කියන්නේ ඔයාලට ඒ විදිහෙන් වාට මහ ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලේස් මැටීරියල් එකකින් මහ ගන්න පුළුවන් ස්කැලප් එක සහිත. එහෙමනම් අපි බලමු 110 පළලින් අපේ ජනේලයට අයිලට් ටේප් එකක් අල්ලලා මේ අයිලට් ටේප් කර්න් එක මහගන්නේ කොහොමද කියලා මිනිගණනය කරමු. ඔයා කර්න් මාන අලුත් කෙනෙක් නම් මේ බලවාටිය පිළිබඳ ගැටලුව දන්නේ නැතුව ඇති. එහෙනම් ඒකයි චුට්ටක් බෝඩ් එකේ පැහැදිලි කරලා දෙන්නම්. මෙන්න මේ විදිහට. දැන් අපි වෙනදා ඇඳුම් මහනකොට පාවිච්චි කරපු රෙදි වර්ග තියෙනවානේ. මේ තියෙන්නේ 36 පළල. එතකොට බලවාටිය තමයි මේ තියෙන්නේ. මේ බලන්න මේක ඔයාලා හැමෝම දන්න දෙයක් බලවාටිය. අපි හිතමු මෙතන තියෙන්නේ 60 පළල කියලා. එහෙමනම් මේ රෙදි කොටසට වඩා 45 තියෙනවා. ඒ වගේම අපි මේක ටිකක් වැඩිපුර අදිමු. ඔයාලට මතකයේද මේ තියෙන්නේ 60 පළල. මේක 45. මේ තියෙන්නේ දෙපැත්තේ බලවාටි. මේ බලවාටි. එහෙමනම් අද ඔයා කරන්නේ මේකට වඩා වෙනස්ම රෙදි කොටසකින් තමයි. එහෙමනම් මම ඒකත් ඇඳලා පෙන්නන්නම්. ටිකක් මේක පළලින් වැඩි. මෙන්න මේ පැත්ත 110. මෙතන ඉඳන් මෙතනට පළල තියෙනවා 110. 110 පළල. බලවාටිය තියෙන්නේ දෙපැත්ත. මේ තියෙන්නේ බලවාටි. මෙතන යට කොටස බලවාටිය වෙනුවට තියෙන ස්කැලප් එකක්. මම ඒක දැන් පැහැදිලි බලවාටි දෙකක් තියෙනවා රෙදි කොටසක. මේකේ තියෙන විශේෂත්වය තමයි එක බලවාටියයි තියෙන්නේ. එහෙමනම් මෙතන වැටෙන්නේ ස්කැලප් එකක්. ඒකෙන් සඳහාම විශේෂ වූ ලේස් මැටීරියල් එකක්. මේකේ මේ විදිහට එන්නේ. එහෙනම් බලවාටි දෙකක් එන්නේ නැහැ මේ මැටීරියල් එකට. බලවාටිය වෙනුවට මේ වගේ ලේස් කට් එකක් තමයි එන්නේ. ස්කැලප් එකක්. එහෙනම් මේ පැත්තට තමයි බලවාටිය තියෙන්නේ. මේ තියෙන්නේ බලවාටිය. මේ පැත්තට තමයි ඔයාලට ඕන රෙදි කොටස් අරේ ගිහිල්ලා මිලදී ගන්නකොට කොටස් කරලා දෙනවා. මේ 110 පළලින් යාළ දෙකක් ගත්තොත් මෙතනින් ඔයාලට කට් කරලා දෙනවා. තුනක් ගත්තත් ඒ විදිහට මැරලා දෙනවා. එහෙනම් මේකට වඩා වෙනසක් තියනවා නේද? මෙන්න මේ වෙනස තමයි මම ඔයාලට පැහැදිලි කරලා දුන්නේ. ඔන්න දැන් ඔයාලට රෙදි ගන්න ගියාම ගැටලුත් නැහැ. එහෙමනම් අපි ඊළඟට බලමු අයිලට් ටේප් කර්න් එකට ගණනය කිරීම කරන්නේ කොහොමද කියලා. ජනේලයේ උස හොයා ගන්න ඕනේ. ජනේලයේ පළල මේ කොයි ජනේලයකට දාන්නේ කියලා බලන්න ඕනේ. මම කැමති මේ ජනේලය ඔයාගේ සාලේ ජනේලයක් වෙනවනම් දැන් මමත් ගත්තේ මගේ සාලේ තියෙන ජනේලයේ නිමි. එහෙනම් බලමු මගේ සාලේ තියෙන ජනේලයේ නිමි. බොහෝ වෙලාවට ඔයාගේ ගෙදර සාලේ ජනේල තියන් 3ක් 4ක් 5ක් වෙන්න පුළුවන්. අන්න ඒ කියන ජනේලයකට අයිලට් ටේප් කර්න් එකක් හොඳටම මැච් වෙනවා. අලංකාරයට මහන්න පුළුවන්. එහෙනම් ඔයා ගොඩක් ආසාවෙන් ඉති කොහොමද මේ අයිලට් ටේප් එක මහගන්නේ කියලා අපි ඉස්සෙල්ලාම රූපසරණයෙන් මගින් පැහැදිලි කරගන්න බලමු. මම තෝරාගත්ත ජනේලය තමයි මේ තියෙන්නේ. මේකේ ජනේල පියන් 3ක් තියෙනවා. මම මේක කොටස් 3කට සමාන කොටස් 3කට බෙදලා ඔයාලට පෙන්නන්නේ. මෙතන ජනේල පියන් 3ක් තියෙනවා. ඒ වගේම උඩින් ලස්සන මල් ඇල්ලක් තියෙනවා. අපි මේ විදිහට ඩිසයින් කරමු. මේ තියෙන්නේ මගේ ජනේලයේ මල් ඇල්ල. හරිනේ. එහෙනම් මේ ජනේලයේ පළල තමයි 60. මේකේ උස වෙනවා 78ක්. ජනේලයේ උස 78යි. ජනේලයේ පළල 60. මෙන්න මේ කියන ජනේලය මම දැන් මෙෂර් කරලා ඉවරයි. අපි එහෙනම් බලමු ඔයාගේ ජනේලයේ පළල 60යිනේ. මේ 60ට
දෙපසින් අඟල් 4 එකතු වෙන්න ඕන. මොකද හේතුව ඔයාට මේ ජනේලය ඔයාට මේ කර්ටන් එක රේලින් එකකට සවි කරන්න බෑ. මේකට අනිවාර්යයෙන් ෆෝල් එකක් පාවිච්චි කරනවා. මේ අපි දැන් සකස් කරන්න යන්නේ අයිලට් ටේප් එකක් යොදපු අයිලට් ටේප් කර්ටන් එක. එහෙනම් මේක ෆෝල් එකක විතරමයි සවි කරන්න පුළුවන්. මේක අපි බලමු. ෆෝල් එකක් දානකොට අඟල් 4ක් අපේ මේ තියෙන උළුවස්සේ ඉඳන් එහාට පන්නන්න දෙපසට. මේ වමෙනුත් දකුණුත් අඟල් 4 හදන. එහෙමනම් අපි මේ පළල 60ට එකතු කරන්න ඕන අඟල් 4 දෙකක්. අඟල් 8ක්. එහෙනම් 4 දෙකක්. ඒ කියන්නේ අඟල් 8ක් එකතු කරාට පස්සේ 60ට 68ක්. ඒ 68ට මම ගේනවා 15ට. දැන් ඔන්න අපේ මෝස්තර ජනේලේ 60. මම මෙතනින් පොඩියට මෝස්තර ජනේලෙකුත් අදිනවා. එහෙනම් දැන් අපි මේක ගැන කතා කරන්නේ 68 පළල තමයි මෙතන ඉඳන් අපි කතා කරගෙන යන්නේ. ඒ වගේම අපි බලමු උස. මේක පළල ඊළඟට අපි යමු උස. 78යි උස 78යි. මෙන්න මේ කියන 78ට ඔයාගේ ගෙදර ජනේලේ තියෙන සීලින් එකේ ඉඳන් උස කොච්චරද කියලා බලන්න. මම මේක රූප සටහනක් මගින් නැවත පැහැදිලි කරන්න දෙන්නම්. මගේ පළවෙනි කාඩ් එකේ මම මේ සියලු දේවල් කියලා තියෙනවා. නමුත් ඔයාලට නැවත මතක් කිරීමක් කරන්න. මෙන්න මේ ජනේල උළුවස්සේ ඉඳන් අඟල් 3ක් අඟල් 6ක් සීලින් එක ප්‍රමාණය අඩු නම් දාන විදිහත් සීලින් එක ප්‍රමාණය ඉහළින් තියනවා නම් ඒ දාන විදිහත් මම ඔයාලට මේ කාඩ් එකේ පැහැදිලි කරලා තියෙනවා. ඒකත් බලන්න. ඒ වගේ මම මෙතන පාවිච්චි කරන්නේ උළුවස්සේ ඉහළ සිට අඟල් 6ක්. අඟල් 6ක්. ඊළඟට මේ ජනේල උළුවස්සේ පහළ ඉඳන් අඟල් 10ක්. එහෙම නැත්නම් ඔයාලට මෙතනදි පාවිච්චි කරන්න පුළුවන් ඔයාගේ ෆ්ලෝ එකට අඟල් 12ක් එහෙම නැත්නම් අඟල් 18ක් ඒ වගේ තියෙනවා නම් උස ප්‍රමාණය අනුව වැඩි කරගන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. ඔයා කැමති විදිහට ගණනය කරගන්න පුළුවන්. හොඳයි. මේක මූලික ගණනයක් විදිහට මේ විදිහට ඔයා හදාගන්න. එතකොට ඔයාලට ගොඩක් ලේසි. ඊළඟට අපි බලමු මෙන්න මේ 78ට අපි 78 පහලට ගෙමු. 78ට එකතු කරනවා ඉහළින් එකතු වෙන අඟල් 6. ඒකටම පහලින් එකතු වෙන අඟල් 10. දැන් බලමු මේකේ මෝස්තර උස. මෝස්තර ජනේලේ උස වෙනවා 78යි 10යි 88යි 88යි 6යි 94යි 94ක් වෙනවා මේ ජනේලේ උස. 94යි. එහෙමනම් මේ ජනේලේ උස අපි 94යි කියලා ලියාගමු. දැන් ඔයාලට මේ පැහැදිලි මෙතන කියලා දුන්න ටික නේද? මම මේක මකනවා. ඊළඟට මේ 94ටත් මේ 68ටත් මම මැහුම් වාසි එකතු කරලා නැහැ. 68ටත් 94ටත් මැහුම් වාසි එකතු කරලා නැහැ. ඊළඟට මම මෙන්න මේ කියන පළල දැන් අපි මෝස්තර ප්‍රමාණය හොයාගත්තට පස්සේ මම නැවත පළල මෙතනට ගේනවා. ජනේලයේ පළල 68යි. මේ 68 අපි අයිලට් ටේප් එකක් සඳහා කී ගුණයකින් වැඩි කරන්න ඕනද? 3 ගුණයකින් වැඩි කරන්න ඕන. එහෙනම් අපි මේක 3ෙන් වැඩි කරමු. මම වරහන් අතුරේ දානවා 3 ගුණයක්. කර්ටන් මහනකොට 3 ගුණයක්, 2 ගුණයක්, 4 ගුණයක් කියන එක අමතක කරන්න එපා. ඒක තමයි අපේ විලාසිතාව. එහෙමනම් මෙන්න මේක අනිවාර්යෙන් මතක තියාගන්න. පළල වැඩි කරන්න ඕන. මෝස්තර පළල වැඩි කරන්න ඕන 3 ගුණයකින් අයිලට් ටේප් එක සඳහා. එහෙමනම් අපි 68ට 3ෙන් වැඩි කරාට පස්සේ අපිට උත්තරයක් එනවා අඟල් 204යි. අඟල් 204යි. මේ තියෙන්නේ අඟල්. අපි මේක අපි ගණන් හැදුවේ අඟල් වලින්. එහෙමනම් මෙන්න මේ කියන අඟල් 204න් ඔයාට රෙදි ගණනය කිරීම රෙදි මිලදී ගැනීමේදී අඟල් 204න් ගන්න බෑ. එහෙමනම් මේ කර්ටන් එකට මම තීරණය කරා ඔයාට කියලා දෙන්න අඟල් 110 රෙදි කොටසකින් මේක මහගන්නේ කොහොමද කියලා. එහෙමනම් අපි 110 පළවෙනි මේක බෙදමු. 204ට 110 ඒවා තියෙනවා 1.85. එහෙමනම් මේ හොයාගන්න අපි පළු ගණනය අවශ්‍ය නේද? අවශ්‍ය පළු ගණන හොයාගත්තා නම් මෙතන 1.85ක් කියන්නේ මැහුම් වාසි දෙපැත්තේ වහන්න ඕනේ නේ. අඟල් 1.5 අඟල් 3ක් ඕනේ. එහෙමනම් අපි මේක ආසන්න
ආසන්න වශයෙන් අපි ගමු පළු ප්‍රමාණය දෙකක්. පළු ප්‍රමාණය දෙකක් ඕන වෙනවා. අඟල් 110 පල්ලින් කර්ටන් දානකොට පළු ප්‍රමාණය දෙකක් වෙනවා. හැබැයි ඔයාට වාසියක් තියෙනවා. මෙන්න මේ කියන පළු ප්‍රමාණය මම ඔයාලට ඉස්සෙල්ලා කියලා දුන්නා වගේ වෙන් කරන්න ඕනි නෑ. හරිම ලස්සනට මූට්ටුවක් නොමැතිව එක දිගටම මේක දාගන්න පුළුවන්. ඒ වාසිය ඔයාලට තියෙන ඒක ගොඩක් අලංකාරයි හින්දා මම හරි එහෙමනම් පළු දෙකයි. එහෙමනම් අපි බලමු මෙන්න මේ කියන කර්ටන් එක මහ ගන්න අවශ්‍ය කරන රෙදි ප්‍රමාණය. එහෙමනම් ඊළඟට අපි හදා ගන්න ඕන රෙදි ප්‍රමාණය. රෙදි ප්‍රමාණය හදන්න මම මේක චුට්ටක් මකන ඔයාලා මේක ලියා ගන්න. උස මම නැවත කියනවා අපිට උස අවශ්‍ය වෙනවා මේ ගණනය කරගන්න. අපි කලින් හදාගත්ත උස අඟල් 94යි. මේ තියෙන්නේ ජනේලයේ මෝස්තර උස අඟල් 94ට එකතු කරන්න ඕන මොනවද? මැහුම් වාසි ඉහලින් එකකුත් පහලින් අඟල් 6කුත්. එහෙමනම් අඟල් 7ක් එකතු වෙන්න ඕන. මෙතනට අඟල් 7ක් එකතු වුණා කියන්නේ උත්තරය 101යි. එහෙමනම් අපි මෙන්න මේ කියන උස ප්‍රමාණය වැඩි කරන්න ඕන පළු ගණනින්. උස වැඩි කිරීම 2. එහෙනම් අඟල් 101 වැඩි කරන්න ඕන 2. 2කින් වැඩි කරාට පස්සේ මේකේ උත්තරේ එනවා 202ක්. 2කින් වැඩි කරාම 202ක්. එහෙනම් මේ ඇවිල්ලා තියෙන අඟල් ප්‍රමාණය අපි බෙදන්න ඕන මීටර වලට හරව ගන්න නම් අඟල් 39. මීටර වලට අඟල් 39. එහෙනම් 39න් බෙදුවාට පස්සේ අපිට උත්තරයක් එනවා මීටර් 5.17. ඕනනම් මේ පැත්ත ටිකක් ඉදුරම 5.2 කියලා ගන්න පුළුවන්. 5යි කාලයිද. එහෙමනම් ආසන්න වශයෙන් ඔයාලට මේකට රෙදි මීටර් අපි මේකට කියමු. ආසන්න වශයෙන් රෙදි මීටර 5මාරක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් 6ක් ගන්න පුළුවන්. මෙන්න මේක තමයි උත්තරේ. ඔයාගේ ශාලයේ මේ එක ජනේලයකට මෙන්න මේ කියන මෝස්තර 68ක් පල්ල 94ක් උස මෝස්තර පල්ල තියෙන ජනේලයකට අයිලට් ටේප් කර්ටන් එකක් මහනවා නම් ඔයාගේ රෙදි මීටර 5මාරක් ගන්න ඕන. ඒ වගේම මේක සවි කරන්නත් ඕන පෝල් එකක පමණයි. හොඳයි මම හිතනවා ඔයාලට මේ ගාන හදාගන්න ඉතාමත් පහසු වුණා කියලා. ඔයාගේ ගෙදර තියෙන ජනේලයේ පළල උස මේ විදිහට ගණනය කරලා ඔයාට අවශ්‍ය රෙදි ප්‍රමාණය හදාගෙන ඒ රෙදි ගෙනල්ලා ඔයා මේක අනිවාර්යෙන්ම අහලා බලන්න. හොඳයි අපි එහෙනම් බලමු මේ වගේ කර්න් එකක් කපා ගන්න කොහොමද කියලා. අපි අයිලට් ටේප් කර්න් එකට රෙදි කොටසක් තෝරගෙන තියෙනවා. මේ රෙදි කොටසට ටේප් එක සඳහා අපිට ඕනි වෙනවා අයිලස්. ඔයාලට මම කිව්වේ මෙතන 60 පල්ල ගන්නත් පුළුවන් මේකට. මම පාවිච්චි කරන්නේ 110 කියලා කිව්වේ. මම මෙතන සාම්පල් එකක් මහන්නේ. ඔයා 110 රෙදි කොටසක් මේකට තෝරගන්න. ඒ වගේම ඔයාලට මේ වගේ අයිලට් ටේප් එකක් ඕන වෙනවා. මේ තියෙන මේ අයිලට් ටේප් එක. මේ තියෙන අයිලට් ටේප් එක ඒ වගේම මේකට මේ තියෙන රින්ග්ස් ඕන වෙනවා. මේ තියෙන රින්ග්ස්. ඔයාලට මේ ටේප් එකත් එක්කම මේ දේවල් ලැබෙනවා වගේම කොට ගියාම. ඒ වගේම ස්ටිප් එකක් පාවිච්චි කරනවා නම් ඒ ස්ටිප් එකට අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ රින් එකක්. මේකේ කොටස් දෙකක් තියෙනවා. මේ රින් එක ටච් කරලා අපි මේ හදාගන්නයි තියෙන්නේ. මේ විදිහේ කලර්ස් තියෙන ගෝල්ඩ් කලර්, සිල්වර් කලර් ඒ වගේ වට අවශ්‍ය විදිහට අයිලට් මිලදී ගන්න පුළුවන්. අපි අද කරන්නේ අයිලට් ටේප් එක යොදාගෙන අයිලට් ටේප් කර්ටන් එක මහගන්නේ කොහොමද කියලා. හොඳයි අපි එහෙනම් බලමු මේකේ මහමු වාසි ඒ දේවල් ගැන කතා කරමු. අපි තෝරගත්ත කර්න් මෙටීරියල් එකේ මේ තියෙන අයිලට් ටේප් එක අල්ලන කොටස එහෙමනම් ඉහළ කොටසින් ඔයාලට පුළුවන් අඟල් භාගයක් ලකුණු කරගන්න. අඟල් භාගයක් ලකුණු කරාම මේ අයිලට්ස් අපි කට් කරන්න ඕනේ. අයිලට් එකේ රින් එක මම මේ විදිහට පෙන්නුවොත් මේ රින් එක අයින් කරන්න ඕනේ ඇතුළ.
අයින් කරන්න ඕනේ වෙන හින්දා වැඩිපුර තිබ්බොත් මේක ඇතුළේ පේන්නත් පුළුවන්. ඔයාලට අඟලක් අල්ල ගන්නත් පුළුවන්. මම මෙතන අඟලක් තමයි මම මෙතන අල්ලන්නේ. ඒක කට් කරනකොට මේ අයිලට් එකෙන් ඒක වැහිලා යනවා ඒ කොටස. අඟල් භාගය ඇල්ලුවත් අඟල ඇල්ලුවත් කමක් නැහැ. මම මෙතන අඟලක් ලකුණු කරනවා. මේ විදිහට මාර්ක් එකක් දාගන්න. එයා මේ විදිහට මාර්ක් කරගෙන අයන් එක ළඟට අරගෙන ගිහිල්ලා මෙන්න මෙහෙම ලයින් එකක් එන විදිහට අයන් කරගන්න. ඒ අයන් කරගත්තම ඔයාලට පහසුයි ටේප් එක අල්ල ගන්නකොට. ඊළඟට දෙපසින් බලවාඩි තියෙනකොට මේ බලවාඩි ඔයාලට නීට් නැති බලවාඩියක් නම් අනිවාර්යෙන් මෙතන අඟලක් හෝ එකමාරක් කියලා ඔයා වාඩියක් මේ විදිහට මහ ගන්න ඕන දෙපැත්තේ. මේ ටේප් එක අල්ලන කොටසනේ වාඩි කොටසින් මහුම් වාස් කොහොමද තියන්නේ කියලා ඊළඟට බලමු. මෙෂර්මන්ට් හදාගත්ත විදිහට ඉහළින් අඟලුත් මහුම් වාසි පහළින් මම අඟල් 6ක් මහුම් වාසි තියලා තියෙනවා. එහෙනම් අපි වාඩියේ එක අඟලක් මාක් කරගමු. එක අඟලක් මාක් කරගෙන ඉතින් නවල අයන කරගන්න. එතකොට මේක හරියට ලේසියි. ඒ විදිහට ඔයාලා දැන් දැන් මාක් කරලා මෙන්න මේ විදිහට ඔයාලා නවා ගන්න ඕන. මම මේක අයන කරලා තියෙන්නේ. මේ විදිහට හොඳට ඔයාලා ප්‍රෙස් කරන අයන එකක් තියෙනවා නම් මේකට වඩාත්ම හොඳයි. හොඳින් අයන් කරගන්න. එතකොට මේ අයන් ලයින් එක හොඳටම තියෙනවා. ඊළඟට අපි අඟල් 5ක් මෙතන ඉතුරු කරේ වාඩියට. මෙතනත් මම පොඩි මාක් එකක් දාලා පෙන්නන්නම්. මේ විදිහට ඔයාලා තැනින් තැන මාක් කරගන්න අඟල් 5ක්. මෙන්න මේ කියන මාක් එක. ඒ කියන්නේ අඟල් 5 මාක් එක ළඟින් ඔයා මේ නවපු අඟල මේ විදිහට ගෙනල්ලා ඉතින් තමයි නැවෙන්න ඕන. මෙන්න මේ විදිහටයි නැවෙන්න ඕන. අපි බලමු නවාගත්තට පස්සේ මේ බලන්න. හරියටම අඟල් 5ක් තියෙනවා මේ වාටි. නැවතත් ඔයා මේක අයන් කරගන්න ඕන. හොඳට අයන් කරගත්තට පස්සේ අපිට මැෂින් කරනකොට හරිම ලේසියි. එහෙමනම් අපි අයිලට් ටේප් එක හරිම ලේසි අයිලට් ටේප් එකක් මහ ගන්න වැඩි කාලයක් යන්නේ නැහැ. ගන්න කියාවක් කරන කෙනෙක් නම් මේ අයිලට් ටේප් කරන බිස්නස් එක ගොඩක්ම හොඳයි. අපි මෙහෙම වාසි ලකුණු කරගත්තා. ඊළඟට අයිලට් ටේප් එක මැෂින් එකේදී කොහොමද මෙහෙම වාසි සහ අයිලට් ටේප් එක අල්ලන විදිය බලන්න. ඔයාලට මේක කියලා දෙන්නම ඕනි. ගොඩක් අය අහලා තිබුණා. මේ තියෙන අයිලට් ටේප් එකේ රින්ස් දෙකක් මේ රින්ස් දෙක මැද්දේ තියෙනවා මෙන්න මේව ක්ලිප් එකක්. හොඳට බලන්න. මේ ක්ලිප් එකෙන් තමයි අපි පෝල් එකට කර්ටන් එක දානකොට ප්ලීට් එක හදාගන්නේ මේ දෙක එකතු කරලා. අනිත් එක තමයි ඔයාලට ප්‍රශ්නයක් තිබුණා මෙන්න මෙතන. ප්ලීට් එකත් එක අතර දුර එනකොට කොහොමද අපි මේ ටේප් එක කපා ගන්න කියලා. මෙතන ඉඳන් මෙතනට තියෙන ප්‍රමාණය අඟල් 5මාරයි. 5යි කාලක් වගේ තියෙනවා. 5යි හරියට 5යි කාලයි. ඒකේ භාගෙ ගන්නවා. ටේප් එක නවල අපි මෙහිම අරන් බලමු. 2යි 3 කාලක්. අන්න ඒ ප්‍රමාණය තමයි ඔයා මෙතනින් කපලා ගන්න ඕනේ. ඒ අරගෙන ඔයාට පුළුවන් මේ පැත්තෙන් ටේප් එක මේ විදිහට අල්ලගන්න ඉහළින්. ටේප් කපනකොට භාගයක් මේ ප්‍රමාණයට වඩා භාගයක් තියලා කපන්න. එතකොට වඩා ලේසියි. ඒත් සමහර කර්ටන් එකේ වගේ මිමි අණුව ඒක වෙනස් වෙන්න පුළුවන්. එතකොට තනි අයිලට් එක අපි කොහොමඩවත් ගන්නෙ නැහැ. තනි අයිලට් එක කියන්නේ මොකද්ද? මේක ඩබල් තියනවානේ. මේ ක්ලිප් එකත් එක්ක. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ. දැන් මේක නෑ කියලා හිතන්න මෙහෙම එකක් ඉතුරු වෙනවා. එකක් ඉතුරු නම් අපි මේ එක රින් එක කපලා දාන්න ඕනේ. මොකද හේතුව අපිට මේ එක රින් එක කොහොමඩවත් මැච් වෙන්නේ නැහැ. මොකද ක්ලිප් එකක් නැතුව අපිට මේ ප්ලීට් එක හදන්න බෑ. අන්න ඒ නිසා. හරි. ඔයාට මේක තේරෙන්නේ නැති මම ඔයාලට කියලා දෙන්නම්. කොහොමද මේක ක්ලිප් කරන්න කියලා. මේ ක්ලිප් එකේ සිදුරු 3ක් තියෙනවා. මේ විදිහට අපි තෝරගත්ත අයිලට් ටේප් එක මේකේ තියෙනවා රින්ස් දෙකක්. මේ රින්ස් දෙක ළඟින් තියෙනවා ක්ලිප් දෙකක්. මේ ක්ලිප් දෙකෙන් තමයි අපි මේක ලොක් කරන්නේ. එහෙමනම් අපි මේ දෙවෙනි එකට දාමු මේ විදිහට මේ ක්ලිප් එක මේ විදිහට ඇතුල් කරලා මේ පැත්තට හරවන්න. අන්න දැන් ලොක් වුණා. මේ ලොක් වීමෙන් තමයි ඔයාට ප්ලීට් එකක් හැදෙන්නේ. මේ බලන්න. මෙහෙම වෙන්නේ. මේ ප්ලීට් එක හැදිලා තියෙන්නේ ලොක් වුණාම. දැන් ඔයාලට මේ පැත්තට මම හදලා පෙන්නන්නම්. මෙන්න මෙහෙමනේ ඉන්නේ. හරි? මේ ප්ලීට් එක හැදිලා තියෙන්නේ. ඒ වගේම අපිට අයිලට්ස් පෙන්නනවා මෙහෙම. මේ බලන්න. ප්ලීට් එක තියෙනවා. මෙහෙම අයිලට්ස් පෙන්නනවා. ඒ පෙන්නන අයිලට් එකේ මේ හොඳ පිටපැත්ත, ක්ලිප් කරන පැත්ත, කන පිටපැත්ත. එතකොට මේ හොඳ පිටපැත්තට මේ රෙදි කොටසත් සමග අපේ කර්ටන් එකත් එක්ක තමයි එන්නේ. කර්ටන් එක උඩ තමයි අපි මේ සිල්වර් කලර් හරි ගෝල්ඩ් කලර් හරි මේ වගේ රින්ස් තියෙනවා. ඒ රින්ස් ටික
සවි කරන්නේ අපි ස්කර්ට් එක මහලා ඉවරුනාට පස්සේ. හොඳයි ඔයගොල්ලන්ට මේ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා. ඒ වගේම ඔයාලට මේ වගේ විස්තර ඒ වගේම අලුත් කර්ටන්ස් බලන්න ඕන නම් මගේ channel එක subscribe කරන්න. ඔයා කර්ටන් එකේ උස පැත්තෙන් ඒ කියන්නේ දෙපස බලපාටි නැති වෙන්න අඟල් තිබ්බොත් අඟල් භාගය ගානේ නවන්න. එහෙම නැත්නම් ඔයා අඟල් එකමාරක් තියලා නම් 3 කාල ගානේ නවලා දෙපස මෙන්න මේ විදිහට වාඩිය මහ ගන්න. අපි දිගට මේ විදිහට මහගෙන ඉමු. දෙපැත්තෙම මේ විදිහට වාඩි මහ ගන්න. අපි දැන් වාටිය මහ ගමු. මෙතන මැහුම් වාසි අඟලක් අයන් කරලා මෙතන දිනනවලා. එතනින් දැන් අපි මාක් කරගත්ත අඟල් 5 මේ තියෙන්නේ අපි මාක් කරගත්ත අඟල් 5 ළඟට ගෙනල්ලා මේ විදිහට නවලා මැෂින් කරගන්නයි තියෙන්නේ. පුට් එකේ ගානට මැෂින් එකේ ඇල්පෙනිත් එකකින් මෙහෙම රඳව ගන්න ඕනේ නම් ඔයා ඒකේ විදිහට රඳව ගන්න අයන් කරත් ඇති දිගටම ඔයාලට මහන්න පුළුවන්. පුට් එකේ ගානට මහගෙන ඉන්න. මේ විදිහට දිගටම වාටිය මහගමු. දැන් අපි මේ වාටියේ අවසානයේ තමයි මහන්නේ. අපි දැන් වාටිය මහලා ඉවරයි. ඊළඟට අපි අයිලට් ටේප් එක මහ ගන්න විදිහ බලමු. මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ටේප් එක අල්ලන්න පෙර මැහුම් වාසි භාගයක් හෝ අගලක් කියන්නේ අපි මෙතන පාවිච්චි කරන ප්‍රමාණය මැහුම් වාසි නවලා ටේප් එක තියලා අල්පෙනිති මේ විදිහට අල්පෙනිති වලින් සම්බන්ධ කරගන්න. දැන් ඔයාලට ලේසි මැෂින් එකට අරගෙන ගිහිල්ලා මැෂින් කරන්න. මැෂින් කරනකොට ඔයා මේක පුට් එකේ ගානට මේ පටිය ඉහළින්ම මැෂින් කරන්න ඕනි මේ ටේප් එක තියලා. ඒ වගේම මෙතනක් තියෙන ලයින් එකක්. ඒ ලයින් එක දිගේ ඔයාලට මැෂින් කරන්න පුළුවන් ලයින්ස් දෙකක් මැෂින් කරන්න ඕනේ මේ ටේප් එක හොඳට කර්ටන් එකට සවිවෙන්න. මේ තියෙන අපි මහගත්ත වාටි කොටස මේ විදිහට අඟල් 5ට වාටිය මහගන්න. අපි දැන් අයිලට් ටේප් එක අල්ලගමු. මේ විදිහට මැෂින් කරන්න. මැෂින් එක නවත්තලා මේ පැත්තට හරවගෙන මේ ටේප් එකේ ඉතුරු කොටස ඊළඟට අපි ටේප් එකේ අනිත් කොටස මේ විදිහට මහගමු. දැන් අපි අයිලට් ටේප් එක අරගෙන ඉවරයි. අපි බලමු ඊළඟ මේ අයිලට් එකක රින් එකක් කොහොමද කට් කරලා
රින් එක සම්බන්ධ කරන්නේ කියලා. මේ කොටසක් දාන්න. ටේප් එක අල්ලලා මෙන්න මේ විදිහට තමයි ඔයාලට හොඳ පිට පේන්නේ. දැන් අපි තාම මේකට මේ අයිලට් කට් එකක් මෙතන දාලා නැහැ. මේ අයිලට් ටේප් එකේ රින්ස් තියෙනවානේ. මේ රින්ස් වල රෙදි කොටස් මැද ඉවත් කරන්න ඕන. මැද ඉවත් කරන්න නම් අපි ඒකේ ගානටම කපන්න හොඳ නැහැ. ටේප් එකේ එක පොයින්ට් එකක් වගේ ඉතුරු වෙන්න මෙහෙම රවුමක් ඇද ගන්න. මෙන්න මේ ආකාරයට රවුමක් ඇද ගන්න. ඊට පස්සේ අපිට ටිමර් එකකින් හරි එහෙම නැත්නම් එම්බ්‍රොයිඩර් සිසර් එකකින් හරි ඔයාලට පුළුවන් මේ මැද අරන් දාන්න. මෙතන පොඩ්ඩක් කට් එකක් දාගන්න. කට් එකක් දාලා මේ විදිහට වටේට ඇඳගත්ත රවුම වටේ කපා ගන්න. මෙන්න මේ විදිහේ කොටසක් අයින් වුණාම ඇති. දැන් අපි ඊළඟට බලමු මේ කොටස සම්බන්ධ කරන්නේ කොහොමද කියලා. හොඳ පිට පැත්ත හරවලා මෙතනට ටච් කරලා මෙහෙම ක්ලිප් එක ටච් කරන්න. මේ දින අපි මේ විදිහට දාගත්ත අයිලට්ස් දෙකක් උන්. අනිත් ඒවත් අපි මේ විදිහටම තමයි හදා ගන්න ඕනි. මේ දින අපි දැන් කපාගෙන මේ විදිහට අයිලට් එක සම්බන්ධ කරගත්ත රින්ස් දෙකක් තමයි මේ තියෙන්නේ. අපි අනිත් ඒවත් මේ විදිහටම කපාගෙන හදාගමු. මේ එකක් ගන්න ඕනි. නැවතත් ඔයාලට පැහැදිලි කරනවා නම් මෙන්න මේ විදිහට රින් එක ඇතුලේ අපි මාක් එකක් දාගෙන මෙහෙම කපලා ඉවත් කර ගන්න ඕනේ. පොඩි කට් මාක් එකක් දාගන්න. ටේප් එකේ කියන්නේ මේ රින් එකේ ගානටම කැපුවොත් ඔයාලට මේ රෙදි කොටස් එළියට කනිනවා වගේ කැලේට එන ගතියක් වෙන්නේ. එහෙම වුණොත් මේක ලස්සන වෙන්නේ නැහැ. නූල් කැලි වෙන්න ගත්තොත් අපි තව රින් එකක් සම්බන්ධ කරලා බලමු. මේ තියෙන මේ වගේ සිදුරු කරගත්ත රින් එකේ කොටස ඊළඟ රින් එකත් සම්බන්ධ කරමු. දැන් ඔයාලට වඩා පැහැදිලි එතකොට මේක කොහොමද කරගන්නේ කියලා. මේ කොහොමද හොඳට ටච් කරන්න. මේ විදිහට සද්දේ වුණානේ ඔයාලට නේද? ටික ගාලා මේ විදිහට ටච් කරන්න. හරි මේ තියෙන මේ විදිහට අපි හදාගත්ත කීපයක්. ඔය අනිත් ඒ වගේත් එහෙනම් මේ ආකාරයටම රින්ස් ටික සවි කරගන්න. මේ දින අපි මේ විදිහට හදාගත්ත රින්ස් තුනක්. දිගටම මේ ටේප් එකේ අපි මේ විදිහට හදාගමු. ඔයාලට මේ විදිහටම හදාගන්න. එන්න මේ විදිහට තමයි ඔයා බෝල් එකට අපි මහගත අයිලට් කර්ටන් එක සම්බන්ධ කරන්න ඕන. මෙන්න මේ අයිලට්ස් එකේ මේ විදිහට ඊළඟට කියන්න ඕනි මේ වගේ ප්ලීට් එකක් ඔයාලට ගන්න නම් මම අර කලින් පෙන්නපු ක්ලිප්ස් එක තියෙනවානේ. මේ ක්ලිප්ස් එක එකතු කරන්න ඕන ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට. ක්ලිප්ස් ඒ කියන්නේ කොටස් තුනකට ඔයාලට දාන්න පුළුවන් මේ ක්ලිප් එක. එතකොට ඔයා මේ ක්ලිප් එක අන්තිමට හරි අන්තිම දින ලූප් එකට හරි දෙවෙනි ලූප් එකට හරි සම්බන්ධ කරලා මේ විදිහට ඔයාලට ක්ලිප් එක ගන්න පුළුවන්. ඊළඟට ඔයාලට දන්නේ කිව්වනේ මේක දාගන්න විදිය. අන්න ඒකයි මේක මම කියලා දෙන්නේ. ඔයාලා අහපු ප්‍රශ්නෙකට. ඔයාලා මේ අයිලට් වල මේ විදිහට පෝල් එක එකතු කරනකොට මම ක්ලිප් එක ගැන කතා කරේ. මෙන්න මේ විදිහට ක්ලිප් කරගන්න ඕන. ඔයාගේ ප්ලීට් එකේ හැඩය අවශ්‍ය විදිහට ගන්න. මෙතනින් ක්ලිප් එක ලොක් කරගන්න. ලොක් කරන්න මෙතන ලූප්ස් තියෙනවා. ඒ විදිහට ලොක් කරගන්න. මේ ටේප් එක අල්ලලා දින අපේ තිර රෙද්දේ කන පිට පැත්ත. මෙන්න මේ විදිහට. මේ බලන්න හැමතැනම මම ලොක් කරලා තියෙනවානේ මේ විදිහට. හරි. ඊළඟට මේක ඇත්තටම කිව්වොත් 6x විදිහට එන්නේ ප්ලීට් එක. පිටුපසටත් මේකේ කොටසක් එනවා. ඒ වගේම ඉදිරිපසටත් මේ විදිහට අයිලට් එක සම්බන්ධ වෙනකොට ප්ලීට් එකේ කොටසක් එනවා. සම්පූර්ණ ප්ලීට් එක එන්නේ මේ දෙපැත්තට භාගේ. හරි. ඊළඟට අපේ තිරෙදි වැඩමුළුවේදී ඔයාලට ගැටලු තිබුණ සමහර අයට මේ කොහොමද මේක කපා ගන්න කියලා අයිලට් ටේප් එක කපා ගන්න කොහොමද කියලා ගැටලු තිබුණා. අන්න ඒ ගැටලුවකට පිළිතුරු දීම වශයෙන් මම මෙතන කොටසක් අඩු කරලා තියෙනවා. මේ විදිහට ආවොත් කියන ගැටලුව තමයි මම දැන් පෙන්වන්න හදන්නේ. ඔයා අයිලට් එක ළඟින්ම කැපුවොත් මෙන්න මේ ගැටලුවට ඔයාලට මුහුණ දෙන්න වෙනවා. එහෙනම් මේ ටේප් එකේ මෙතන මම ඔයාලට ටේප් එක පෙන්වන්නම්. මේ ටේප් එකේ මෙන්න මේ ප්‍රමාණය හරියටම අයිලට් දෙකක් අතර මේ අයිලට් දෙක අතර තියෙන පරතරය අඟල් 5මාරක් වගේ තියෙන්නේ. ඒකෙන් භාගය. ඒ කියන්නේ 2.3 කාලක්. හරියටම මේ වගේ කොටසක් ඔයා ඉතුරු කරන්නම ඕනේ. ඊළඟට මේක මේ පැත්තට නවන්නත් එපේ. මේ අයිලට් ටේප් එකේ නූල් යනවනේ නැත්තම්. නවන්නත් එක්ක අඟල් 3ක් විතර ඔයා තියාගන්න වැඩිපුර. එහෙම තියලා තමයි සයිඩ් එකෙන් ඒ කියන්නේ කර්ටන් එකේ දෙපසින් ඔයා මේ විදියට ටේප් එක මේ ගණනය කරලා කපා ගන්න ඕනේ.
අන්න එහෙම කපා ගන්න බැරි වුණොත් තමයි ඔයාට මේ අයිලට් ටේප් එකේ අයිලට් කර්ටන් එක එජ් එක ලස්සනට එන්නේ නැත්තේ. එජ් එක ලස්සනට ගන්න නම් මෙන්න මේ ප්ලීට් එක අවසන් වෙන තැනටම මේ විදිහට තියෙන්න ඕන ඔයාගේ කර්ටන් එක. මෙතන මදි ප්‍රමාණයක් මදි. ඒ මදි වෙලා තියෙන්නේ අපි මේ ප්‍රමාණය තියන්නේ නැතුව කපපු නිසා ඔයාගේ ප්‍රශ්නෙට පිළිතුරක් විදිහට තමයි මම මේකේ කොටසක් මේ පැත්තේ විතරක් අඩු කරලා පෙන්නලා තියෙන්නේ. දැන් ඔයාලට මේක වැටහෙන්නේ නැති. එහෙමනම් ඔයා කපන්න ඕන හැමතිස්සෙම මේ අයිලට් දෙකක් මැදට එන ප්‍රමාණයට වඩා ටේප් එකේ පොයින්ට් දෙකක් විතර වැඩි කරලා ඉඩ ටේප් එක කපන්න. ටේප් එක කපන ගැටලුව එච්චරයි. ඊළඟට මේ ලොක් කරලා තියෙන විදිහට ප්ලීට් එක හදා ගන්න. එහෙමනම් ඔයාලට මේකේ තියෙන ගැටලු ටික निराකරණය කරගන්න ඇති කියලා මම හිතනවා. ඊළඟට මම මේක සාමාන්‍ය විදිහට දිගහැරලා පෙන්නන්නම්. අපේ අයිලට් අල්ලගත්තට පස්සේ කර්ටන් එක තියෙන නිමාව. මේ කර්ටන් එකේ ඉදිරිපස පෙනුම මේ විදිහට ඔයාලා මීට් එකට මේ කර්ටන් එක මහ ගන්න. ඒ වගේම ඔයාලා මේ කර්ටන් එක නිමි ගණනය කරන්න, ඒ වගේම මහන්න ඊළඟට තියෙන අපි ගැටලු නිරාකරණය කරගත්ත මේ වීඩියෝ එක ඔයාලට දැනුමක් ලබා ගත්තා නම් මගේ වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම ෂෙයා කරන්න. ගැටලු තියෙනවා නම් කමෙන්ට් එකකින් අහන්නත් පුළුවන්. එහෙමනම් අපි තවත් වැඩසටහනකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.